අයිබෝවන් සුබ දවසක්. SL Mastermaths YouTube නාලිකාවට ඔයාලා හැමෝම ආදරෙන් පිළිගන්නවා. අද මම ආවේ ඔයගලන්ට අලුත් වීඩියෝ එකක් අරගෙන සාමාන්‍ය පෙළ විභාගයට අනිවාර්ය ප්‍රශ්නයක් එන වර්ගජ සමීකරණ කියන මාතෘකාව ගැන කතා කරන්නයි මම අද ආවේ. අපි බලමු කොහොමද මේ මාතෘකාවෙන් ගැටලුවට මුහුණ දීලා ලේසියෙන්ම ලකුණු 10ක් ගන්න කොහොමද කියලා. අපි යමු අපේ වීඩියෝ එකට. හරි කතා කරන්නේ වර්ගජ සමීකරණ. අතට පොදුවේ ගත්තම මේක සමීකරණ කියන මාතෘකාවට තමයි අයත් වෙන්නේ. අපිට සමීකරණ කියලා ගත්තම සමීකරණ වර්ග තුනක් තියෙනවා. පළවෙනි එක තමයි සරල සමීකරණ. එතකොට මේක හොයාගන්න පුළුවන් සරල සමීකරණයක අගය නොදන්නා පද එකක් ඇති අතර ලැබෙන පිළිතුරු ගණන 1යි. එතකොට අගය නොදන්නා පද 1 හරියට 2x ධන 3 සමානයි 12 මෙන්න මේ වගේ සමීකරණයක්. අගය නොදන්නා පද 1යි ලැබෙන පිළිතුරු ගණන 1යි. මේක සුළු කරාට පස්සේ x වලට අපිට අගයක් හම්බ වෙනවා. ඊට පස්සේ සමගාමී සමීකරණ. මෙතනදී අගය නොදන්නා පද ගණන 2යි ලැබෙන පිළිතුරු ගණන 2යි. හරියට 2x ධන 3y සමානයි 15 වගේ එකක්. මෙතනදී අපිට සමීකරණ යුගලයක් ඕන මේක සුළු කරන්න එකක අගය හොයලා ඒක ආදේශ කරලා අනිත් අගය ගන්න. ඊට පස්සේ වර්ගජ සමීකරණයක් කියන්නේ අගය නොදන්නා පද 1යි ලැබෙන පිළිතුරු ගණන 2යි. මේ වර්ග සමීකරණ. සාමාන්‍ය වර්ග සමීකරණයක හැඩය ax වර්ගය ධන bx ධන c සමානයි 0 වගේ එනවා. උදාහරණයක් ගත්තොත් x වර්ගය ධන 5x ධන 6 සමානයි 0 මේ තියෙන වර්ග සමීකරණය. එතකොට ඔන්න සමීකරණ වර්ග තුනයි සරල සමීකරණ, සමගාමී සමීකරණ, වර්ගජ සමීකරණ. ඒතර අපි අද කතා කරන්නේ වර්ගජ සමීකරණ කියන මාතෘකාව ගැන. අපි යමු අපේ මාතෘකාවට මේ වර්ගජ සමීකරණ. 10 වසර සමීකරණ පාඩමින් තමයි අපිට වර්ගජ සමීකරණ හඳුන්වලා දෙන්නේ. එතකොට අපිට වර්ග සමීකරණ ඒගොල්ලෝ දෙනවා මෙන්න මේ විදිහට. මම උදාහරණයක් ගන්නවා. x ධන 3 x ධන 2 සමානයි 0. මේ වර්ගජ සමීකරණයක්. මෙතන සාධක දෙකකට වෙන් කරලා අපිට දීලා තියෙන්නේ. මෙතනදී අපි කරන්න ඕන මේ සාධක දෙක අවස්ථා දෙකකදී බිඳුවට සමාන කරන එක. එතකොට මම මේක සමාන කරනවා x ධන 3 සමානයි 0 හෝ x ධන 2 සමානයි 0යි. ධන 3 එහා පැත්තට යනවා. x සමානයි ඍණ 3 හෝ x සමානයි ඍණ 2යි. මේ එතකොට මෙතන එක අගය නොදන්නා පද 1යි දිනේ x විතරයි. ඔන්න පිළිතුරු දෙකක් හම්බ වෙනවා. මේ තමයි සරලම දේ අපිට 10 වසරේදී කියා දෙන්න. එතකොට අපි 11 වසරේ දෙනකොට අපිට සමීකරණයක් දෙනවා. අපි ගන්නව උදාහරණයක් විදිහට x වර්ගය ධන 5x ධන 6 සමානයි 0යි. මේ වර්ගජ සමීකරණයක්. මෙතනදී අපි මුලින් කරන්න පියවර තමයි මෙන්න මේ විදිහට මේක සාධක දෙකකට මුලින් අපි වෙන් කරගන්න ඕන. මේක අපිට කියා දෙනවා 9 වසරේදී ත්‍රිපද ප්‍රකාශනවලදී. ඒතර මේක අපි සමාන කොටස් මේක සාධක දෙකකට වෙන් කරගන්නවා. වෙන් කරගන්නකොට අපි දන්නවා මේක 6 හැදෙන විදිහ ගුණ කරාම 6 හැදෙන්න ඕන, එක තුනම 5 හැදෙන්න ඕන. ඒතර අපි 6 සාධක කැඩෙනවා 2යි 3යි. ඊනම් මෙතන අපිට මේක වෙන් කරගන්න පුළුවන් x වර්ගය ධන 2x ධන 3x ධන 6 සමානයි 0 කියලා. එතකොට මෙතනදී 2 වරක් 3 6යි 2යි 3යි එකතු කරාම 5 හැදෙනවා. එහෙනම් අපි මේ පළවෙනි දෙන්නකින් එක සාධකයක් වෙන් කරනවා. x පොදුයි x ධන 2 අපිට හම්බ වෙනවා. මෙතනදී අපිට ධන 3 පොදු සාධකයක් විදිහට එළියට ගන්න පුළුවන්. එහෙනම් x ධන 2යි සමානයි 0යි. අපි සාධක දෙක ලියනවා x ධන 2 ඊට පස්සේ එළියේ ඉන්නවා x ධන 3 සමානයි 0. එහෙනම් අපි මෙතන පියවරට ඇවිල්ලා තියෙනවා. මේක සාධක දෙකකට වෙන් කරලා දැන් තියෙන්නේ. අපි අවස්ථා දෙකකදී සාධක දෙකට සමාන කරනවා. මේ වගේ පියවර අපිට එන්නේ x ධන 2 සමානයි 0 හෝ x ධන 3 සමානයි 0යි. බිඳුවට සමාන කරා x සමානයි ඍණ 2 හෝ x සමානයි ඍණ 3යි. එහෙනම් මෙන්න මේ වර්ගජ සමීකරණේ විසඳුම් අපිට හම්බ වෙනවා x සමානයි ඍණ 2 හෝ x සමානයි ඍණ 3 කියලා. මේ අපි ගත්ත සරල ගැටලුවක්. මේ අපිට කියා දෙන 10 වසරේදී අපිට කියා දෙන වර්ගජ සමීකරණ මාතෘකාවේ මෙන්න මේ විදිහට තමයි මේක අපි සුළු කරගන්නේ. එතකොට තමයි අපි යමු ටිකක් සංකීර්ණ ගැටලුවකට. එතකොට අපි මේ වගේම සාධක දෙකකට වෙන් කරගෙන ඒක අවස්ථා දෙකකදී බිඳුවට සමාන කරගන්න. හරි අපි යන් තව සමීකරණයකට මම මෙතන ලියනවා x වර්ගය ධන x ඍණ 20
සමානයි බිඳුවයි. මේ වර්ග සමීකරණයක්. මේකත් මේ පැත ත්‍රිපද වර්ගජ ප්‍රකාශන වලින් එන්නේ. මම මෙතන 20 හැදෙන විදිහ අපි දන්නවා 4 වරක් 5. එහෙනම් මම මේක වෙන් කරලා ලියනවා. එතකොට මෙතන ධන තියෙන මේ පදේ එහෙනම් ලොකු වෙක්කනා ධන වෙන්න ඕන. නම් x වර්ගය ධන 5x ඍණ 4x ඍණ 20 සමානයි බිඳුවයි. එතකොට හරි 5 වරක් 4 20යි ධන ඍණ නම් පයින් 4ක් ගියාම එකයි. හරි. එතකොට මෙතන සාධක වලට වෙන් කරනවා x පොදුයි x ධන 5 ඍණ 4 පොදුයි x ධන 20 4 5යි සමානයි බිඳුවයි. එහෙනම් x ධන 5 එක සාධකයක් අනික x ඍණ 4 සමානයි බිඳුවයි. දැන් සාධක දෙකකට වෙන් කරගෙන තියෙන්නේ. දැන් මම මේක අවස්ථා දෙකේදී බිඳුවට සමාන කරනවා. x ධන 5 සමානයි බිඳුව හෝ x ඍණ 4 සමානයි බිඳුවයි. එහෙනම් x සමානයි ඍණ 5 හෝ x සමානයි ධන 4යි. ඔන්න ඒ වර්ග සමීකරණයේ විසඳුම අපිට හම්බ වෙනවා. x සමානයි ඍණ 5 එහෙම නැත්නම් x සමානයි ධන 4 කියලා. එතකොට හරි ඔන්න අපි ඒ වර්ගයෙන් ගැටලු දෙකක් සුළු කරා. අපි තව යමු. අපිට තව වර්ගයක් හම්බ වෙනවා 10 වසර මේ අභ්‍යාසවලදී මේ සුළු කරගෙන යනකොට. එතකොට තව වර්ගයක් තියෙනවා අපිට දෙනවා x වර්ගය ඍණ 49 සමානයි බිඳුවයි. වර්ග දෙකක අන්තරය යොදාගෙන මේ තියෙන වර්ගජ සමීකරණයක්. මෙතනදිත් අපි මේක වර්ග දෙකක අන්තරයෙන් සාධක දෙකකට වෙන් කරගන්නවා. එහෙනම් 49 කියන්නේ 7 වර්ගය අපි ඒක දන්නවා. ලියනවා x වර්ගය ඍණ 7 වර්ගය සමානයි බිඳුවයි. හරි. දැන් මම මේකේ සාධක දෙක වෙන් කරනවා. x ඍණ 7යි x ධන 7යි සමානයි බිඳුවයි. එහෙනම් x ඍණ 7 සමානයි බිඳුව හෝ x ධන 7 සමානයි බිඳුවයි. එහෙනම් x සමානයි ධන 7 හෝ x සමානයි ඍණ 7යි. මෙන්න ඒකත් අපි සාධක දෙකක් වෙන් කරගෙන මෙන්න අවසාන විසඳුම ගත්තා. මේ වර්ගයේ වර්ග සමීකරණයක් ආවොත් එතකොට අපි 10 වසරේදී කෙරෙන කොටස් ගැන කතා කරලා ඉවරයි. අපි දැන් යමු 11 වසරේදී මොනවද මේ වර්ග සමීකරණ වලට මොනවද අපිට 11 වසරේදී යෙදෙන්නේ කියලා. හරි. ඊට පස්සේ අපි බලමු අපිට ප්‍රස්තාරයේ විසඳුම් දෙනවා. පිළිතුරු දෙක දෙනවා. අපිට කියනවා මේ පිළිතුරු දෙක දුන්නාට පස්සේ මොකද්ද මේ පිළිතුරු දෙකට අදාළ වර්ග සමීකරණය කියලා. ඊළඟ එකේදී අපි බලමු අපිට දෙනවා 2 හෝ 1. මේ තියෙන්නේ විසඳුම්. මේ විදිහට අපිට දෙනවා 2 හෝ 1 කියලා දෙනවා. එතකොට අපි මේක හදාගෙන යනවා පියවරට අවසානයේ වර්ග සමීකරණ වෙනකම්. එතකොට මම මේක ලියනවා අපිට දෙන්නේ x වල අගයන් තමයි මේ විදිහට දෙන්නේ. මම ලියනවා x සමානයි 2 හෝ x සමානයි 1යි. මේ අපි පළවෙනි පියවරේ. ඔන්න අපි දිව්වා මේ අගයන් දෙක දීලා තියෙන x සමානයි 2 හෝ x සමානයි 1. මම දැන් මේ පැත්තේ තියෙන දෙක ඇතුළට ගන්නවා. ගන්නකොට මෙතන ධන පදයක් නම් ඍණ වෙනවා, ඍණ පදයක් නම් ධන වෙනවා. එතකොට x ඍණ 2 සමානයි බිඳුව හෝ x ඍණ 1 සමානයි බිඳුවයි. එහෙනම් ඔන්න අපිට මේ දෙක ඇවිල්ලා තියෙනවා. අපි කලින් ගිය පියවරේ අනිත් පැත්තට තමයි මේ යන්නේ. එහෙනම් x ඍණ 2යි x ඍණ 1යි සමානයි බිඳුවයි. දැන් මම මේක සුළු කරනවා ප්‍රකාශනේ. මෙයා වැඩි කරනවා x කින් වැඩි කරාම අපිට x වර්ගයයි ඍණ x ඍණ 2x ඍණ වැඩි වෙනකොට ධනයි දෙවලක් 1 2යි සමානයි බිඳුවයි. මැද පද දෙක සුළු වෙනවා x වර්ගය ඍණ 3x ධන 2 සමානයි බිඳුවයි. ඔන්න අපිට වර්ග සමීකරණයක් හම්බෙලා තියෙනවා. අපිට දුන්නේ අගයන් දෙක. මේවට අපි කියනවා මූල කියලා. එතකොට අපිට පිළිතුරු දෙක දුන්නා. අපි වර්ග සමීකරණ ගොඩනගා ගත්තා. අපි යම් තව ඒ වගේම ගැටලුවක් ගන්නවා ඍණ 3 හෝ ධන 2. මේ වගේ පොඩි ගැටලුවක්. එතකොට මේකත් මම කලින් විදියට x සමානයි ඍණ 3 හෝ x සමානයි 2 කියලා ලියා ගන්නවා. එහෙනම් x ධන 3 සමානයි බිඳුව හෝ x ඍණ 2 සමානයි බිඳුවයි. ඊළඟ පියවර ඊපස්සේ x ධන 3 මම සාධක දෙක ලියනවා. x ඍණ 2 සමානයි බිඳුවයි. මම මේක සුළු කරනවා x වර්ගය ඍණ 2x ධන 3x ඍණ 3 වල 2 6යි සමානයි බිඳුවයි. x වර්ගය මේ දෙන සුළු වෙනකොට අඩු වෙනවා. ධන x ඍණ 6 සමානයි බිඳුවයි. ඔන්න අපි ඒකත් සුළු කළේ. ඒකට ඔයගලන්ට පුළුවන් අපිට අගයන් දෙක දුන්නට පස්සේ පිළිතුරු දෙක දුන්නට පස්සේ මෙන්න
වර්ගජ සමීකරණය ගොඩනගලා පෙන්නනවා. හරි. ඊළඟට අපි කතා කරන්නේ අපිට දෙන ප්‍රකාශනයක්, ත්‍රිපද ප්‍රකාශනයක් පූර්ණ වර්ගයක් ලෙස ප්‍රකාශ කරන්න කියන තැනදී මේ අපි වර්ග පූර්ණයෙන් සමීකරණයක් විසඳනකොට පළවෙනි පියවර තමයි අපි දැනගන්න ඕන පූර්ණ වර්ගයක් ලෙස ප්‍රකාශ කරනවා කියන එක. ඊට පස්සේ බලමු අපිට අපි වර්ග සමීකරණයේ හැඩය බැලුවොත් අපි වර්ග සමීකරණය ax වර්ග ධන bx ධන c සමානයි බිඳුව මෙන්න මේ විදිහට එන්නේ. ඊට අපි සාමාන්‍යයෙන් මේකට කියනවා මෙන්න මෙයාට කියනවා අපි වර්ගපදය කියලා. වර්ගපදය මෙන්න මෙයාට අපි කියනවා මැද පදය. එහෙම නැත්නම් x පදය. මෙන්න මෙයාට අපි කියනවා නියත පදය කියලා. නියත පදය. මේ නියත පදය සහ මැද පදය අතර ලොකු සම්බන්ධකමක් තියෙනවා. මේ මැද පදයේ තියෙන සංගුණකය දෙකෙන් බෙදලා වර්ග කරාම තමයි අපිට හරියටම හරියන නියත පදේ හම්බ වෙන්නේ. එතකොට නියත පදේ කියන එක නියත පදේ කියන එක සමාන වෙනවා මැද පදයේ සංගුණකය මේක අපි දෙකෙන් බෙදලා වර්ග කරාම එන අගයට. මම පැහැදිලි කරලා දෙන්නම්. අපි යමු උදාහරණයකට මම ලියනවා x වර්ගය ධන 6x ධන. දැන් අපිට මෙතෙන්ට නියත පදේ අවශ්‍යයි. මම නියත පදේ යොදාගෙන මේක පූර්ණ වර්ගයක් කළාම පෙන්වන්නම් මෙතනදීම. එතකොට මෙතන නියත පදේ හොයා ගන්න අපි මැද පදයේ සංගුණකය 6 තියෙන්නේ. මේ මැද පදයේ සංගුණකය 6 අපි දෙකෙන් බෙදන්න ඕන. දෙකෙන් බෙදුවම අපිට හම්බෙන්නේ 3යි. අපි මේක වර්ග කරන්න ඕන. 3 වර්ගය 9යි. එතකොට මෙන්න මේ 9 අපි මෙතනට දානවා. මේ 9 තමයි මෙන්න මේ ප්‍රකාශනයට අදාළ නියත පදේ වෙන්නේ. කියන්නේ මැද පදයේ සංගුණකයට ගැලපෙන පදේ වෙන්නේ. අපි දැන් මෙතන අපි පූර්ණ වර්ගයක් ලෙස ප්‍රකාශ කරනවා. ප්‍රකාශ කරනකොට ඔයාට පුළුවන් මේක සමාන කොටස් දෙකකට වෙන් කරන්න ප්‍රශ්නයක් නැහැ. x වර්ගය ධන 3x ධන 3x ධන 9යි. ඔයාලා හැමතිස්සෙම කරන්න ඕනේ මේක සමාන කොටස් දෙකකට බෙදෙන එක මැද පදේ. ඒකට අපි නොදැනුවත්ම අපිට හම්බ වෙනවා 3 වරක් 3 9යි 3යි 3යි එකතු කරාම 6 හම්බ වෙනවා. ඉතින් ඔය බය නැතුව මේ මැද පදේ සමාන කොටස් දෙකකට බෙදන්න. ඊට පස්සේ මේකේ සාධක වලට වෙන් කරගන්න. පළවෙනි එක්කෙනාගෙන් පොදු සාධකයක් අපිට ගන්න පුළුවන් x. ඊළඟ ඉතුරු වෙනවා x ධන 3යි. දෙවෙනි එක්කෙනාගෙන් ධන 3 පොදු සාධකයක් විදිහට ගන්න පුළුවන්. ඒත් අපිට x ධන 3යි කියලා හම්බ වෙනවා. වරහන් දෙකේ තියෙනවා x ධන 3. එළියේ තියෙනවා x ධන 3. වරහන් දෙකේ තියෙන සංඛ්‍යා දෙක සමානයි. එහෙනම් x ධන 3 වර්ගය කියලා අපිට හම්බ වෙනවා. එතකොට මෙන්න මේක තමයි පූර්ණ වර්ගයක් විදිහට අපි ප්‍රකාශ කරනවා කියලා කියන්නේ. ඔයගොල්ලෝ මතක තියාගන්න ඕන මෙන්න මේ නියත පදය කවදාවත් අපිට ඍණ අගයක් හම්බ වෙන්නේ නැහැ. ධන අගයක් තමයි අපිට මේ නියත පදයට හම්බ වෙන්නේ. එතකොට ඔන්න අපි ප්‍රකාශනයක් ලිව්වා. ලියලා අපි ඒක පූර්ණ වර්ගයක් විදිහට ප්‍රකාශ කරා. අපි තව ගමු. මම තව ගන්නවා උදාහරණයක්. තව එක උදාහරණයක් ගන්නවා මේක පූර්ණ වර්ගයක් විදිහට ප්‍රකාශ කරන්න. මම ගන්නවා x වර්ගය ධන 4x ධන. හරි මේ විදිහට. එතකොට අපිට මෙතන නියත පදේ ඕන. මෙතන තියෙන්නේ 4x. එහෙනම් සංගුණකය 4යි. 4 දෙකෙන් බෙදුවම 2යි. මේක වර්ග කරාම 4යි. එහෙනම් මෙතනට ගැලපෙන පදේ වෙන්නේ 4. මම මේක සමාන කොටස් දෙකකට වෙන් කරනවා. x වර්ගය ධන 2x ධන 2x ධන 4යි. පළවෙනි දෙන්නගෙන් පොදු සාධකයක් x පොදුයි. x ධන 2යි. මෙතනින් ධන 2 පොදුයි. x ධන 2යි අනිත් සාධකේ. ඊට පස්සේ වරහන් ඇතුලේ x ධන 2 තියෙනවා. එළියේ x ධන 2 ඉන්නවා. එහෙනම් මේක x ධන 2 වර්ගය කියලා අපිට පූර්ණ වර්ගයක් විදිහට ප්‍රකාශ කරන්න පුළුවන්. ඒතකොට අපි ඊළඟට යන්නේ අපි වර්ග පූර්ණයෙන් වර්ග සමීකරණය සුළු කරන්න. ඒතකොට වර්ග පූර්ණයෙන් වර්ග සමීකරණය සුළු කරනකොට අපි අනිවාර්යෙන් ඒක පූර්ණ වර්ගයක් විදිහට ප්‍රකාශ කරන්න දැනගෙන ඉන්න ඕන. ඒතකොට මේ පූර්ණ වර්ගයක් විදිහට ප්‍රකාශ කරන එක හරියට ඔයා ප්‍රගුණ කරගත්තොත් ඔයාලට ලේසි වර්ග පූර්ණයෙන් ඕනම ගැටලුවක් විසඳන්න. අපි බලමු කොහොමද මේක ඉගෙන ගත්තට පස්සේ වර්ග පූර්ණයෙන් අපි කොහොමද ගැටලුවක් සුළු කරන්නේ කියලා. හරි. දැන් අපි එන්නේ වර්ග පූර්ණය කියන ක්‍රමයෙන් කොහොමද වර්ග සමීකරණයක් සුළු කරන්නේ කියලා. එතකොට අපි බලමු මම තෝරගන්නවා පළවෙනි සමීකරණය x වර්ගය. පළවෙනි සමීකරණය මම ගන්නේ x වර්ගය ඍණ 2x ඍණ 4 සමානයි බිඳුව කියන වර්ග සමීකරණය. මෙතන ඔයාලට පේනවා නියත පදයට ඍණ 4ක් අපිට දීලා තියෙන්නේ. මේ නියත පදේ කවදාවත් ඍණ වෙන්න බෑ.
එතකොට මේක අපේ නියත පදේ නෙමෙයි. එතකොට මේ වෙලාවේදී ඔයගොල්ලෝ කිසිම සැකයක් නැතුව මෙන්න මේ අපිට දීලා තියෙන නොගැලපෙන නියත පදය මේ සමාන ලකුණෙන් එහා පැත්තට ගෙනියන්න. වෙන මොකුත් කරන්න එපා ඔයගොල්ලෝ. නොගැලපෙන නියත පදේ අපි පළවෙනි පියවරේදී සමාන ලකුණෙන් එහා පැත්තට අරන් යනවා. මම ලියනවා x වර්ගය ඍණ 2x සමානයි ඍණ 4 මේ පැත්තට එනකොට ධන 4ක් වෙනවා. දැන් අපිට නියත පදයක් ඕන. දැන් අපි හොයා ගන්නවා අපිට ඕන කරන නියත පදේ මැද පදයේ සංගුණකය ඍණ 2ක ඉන්නේ. ඍණ 2 දෙකෙන් බෙදුවාට පස්සේ අපිට හම්බ වෙනවා ඍණ 1යි. මේක වර්ග කරාට පස්සේ අපිට ධන 1යි කියලා හම්බ වෙනවා. මෙන්න මෙතනදී අපි ලියන්න ඕන මෙන්න මෙතන යටින් දෙපසටම ධන 1 බැගින් අපි නියත පදේ මෙතනට එකතු කරගන්නකොට මෙතන සමාන ලකුණක් තියෙන ඉඳ අපිට එක පැත්තකට විතරක් මේක එකතු කරන්න බැහැ. අපි දෙපැත්තටම එකතු කරනවා. ඊනම් x වර්ගය ඍණ 2x ධන 1 සමානයි ඊනම් 4 එකතු කිරීම 1යි. මෙන්න අපි නියත පදේ දැන් යොදාගත්තා. දැන් අපි මේක සමාන කොටස් දෙකකට වෙන් කරනවා. x වර්ගය ඍණ x ධන 1 සමානයි 4යි 1යි 5යි. මේක සාධකවලට වෙන් කරනවා. x පොදුයි x ඍණ 1යි මෙතන ඍණ 1 ගන්නවා පොදු සාධකයේ විදිහට x ඍණ 1යි සමානයි 5යි. වරහන් ඇතුලේ x ඍණ 1 තියෙනවා. එළියේ x ඍණ 1ක් තියෙන සමානයි 5යි. ඊනම් x ඍණ 1 වර්ගය සමානයි 5යි. එන්න අපිට පූර්ණ වර්ගයක් විදිහට මේක ඇවිල්ලා තියෙනවා. දැන් මම මෙතන වර්ග තියෙනින් එහා පැත්තේ වර්ගමූලය දානවා. ඒ දානකොට x ඍණ 1 සමානයි ධන හෝ ඍණ වර්ගමූල 5 විදිහට අපි ලියා ගන්න. එතකොට මෙතන වර්ගමූල 5 අගය අපි ආදේශ කරනවා. වර්ගමූල 5 අගය අපිට පොළ විභාගයට ලුවක් හදනකොට නම් දෙනවා වර්ගමූල 5 සමානයි 2.23යි කියලා. මම මේක ගන්න මෙතනට ගන්නවා x ඍණ 1 සමානයි වර්ගමූල 5යි ධන හෝ ඍණ මම මේක ආදේශ කරනවා x ඍණ 1 සමානයි ධන හෝ ඍණ 2.23යි මේ මම දැම්මේ වර්ගමූල 5 වෙනුවට. එහෙනම් මම මෙතන ධන හෝ ඍණ අගයන් දෙකක් තියෙන්නේ. මම මේක අවස්ථා දෙකකදී ලියා ගන්නවා x ඍණ 1 සමානයි ධන 2.23 හෝ x ඍණ 1 සමානයි ඍණ 2.23යි. අවස්ථා දෙකකදී ධන විදිහට එකක් ඍණ විදිහට එකක් මම ඍණ 1 එහා පැත්තට අරන් යනවා. x සමානයි 2.23 ධන 1 හෝ x සමානයි ඍණ 2.23 ධන 1යි. දැන් අවසානයේ සුළු කරනවා මම x සමානයි 3.23 හෝ x සමානයි ඍණ 1.23. මෙන්න ගැටලුවක් අපි සම්පූර්ණයෙන් සුළු කරා. එතකොට අපිට වර්ග සමීකරණය මෙන්න මේ විදිහට දෙනවා. මේ අපිට ගැළපෙන නියත පදේ නෙමෙයි. ඊනම් මෙයා නොගැළපෙන නිසා අපි ආව සමාන ලකුණෙන් එහා පැත්තට අරන් යනවා. අරන් ගියට පස්සේ අපි නියත පදේ හොයාගන්න අපි දන්නවා මැද පදයේ සංගුණකයේ දෙකෙන් බෙදලා වර්ග කරාම අපිට නියත පදේ හම්බ වෙනවා. අපි මේ නියත පදේ හොයාගත්ත නියත පදේ දෙපැත්තටම එකතු කරනවා. මෙතන සමාන ලකුණක් තියෙන හින්දා එකතු කරාට පස්සේ අපිට අනිත් පැත්තේ අපේ පූර්ණ වර්ගයක් විදිහට මේක ප්‍රකාශ කරගන්න පුළුවන්. පූර්ණ වර්ගයක් විදිහට ගත්තට පස්සේ අපිට මෙන්න මේ විදිහට ගැටලුව සුළු කළා අවසානයේ පිළිතුරු දෙකක් ගන්න පුළුවන්. මෙන්න මේ ක්‍රමයට අපි කියනවා වර්ග පූර්ණය කියලා. වර්ග පූර්ණය ක්‍රමෙන් හදන්න කියන්නේ මෙන්න මේකට. ඔයගලන්ට විභාගෙදි ගැටලුව දෙනකොට ඔයාලට කියනවා වර්ග පූර්ණය හෝ අනුක්‍රමයක් භාවිතයෙන් කියලා. එතකොට මේ තියෙන වර්ග පූර්ණය අනුක්‍රමය කියන්නේ සූත්‍රය. අපි ඒක ඉස්සරහට කතා කරනවා. ඊනම් මෙන්න වර්ග පූර්ණයෙන් අපි සුළු කරපු ගැටලුවක්. අපි තව ගැටලුවකට යමු. මම ගන්නවා තවත් ගැටලුවක්. අපි වර්ග පූර්ණයේ ක්‍රමයෙන් සුළු කරන්න. මම ඊළඟ තෝරගත්ත ගැටලුව තමයි x වර්ගය ධන 8x ඍණ 2 සමානයි බිඳුව කියන ගැටලුව. x වර්ගය ධන 8x ඍණ 2 සමානයි බිඳුවයි. මේ මම ඊළඟට තෝරගත්ත ගැටලුව. එතකොට මෙතනදී අපි බලනවා මේකේ නියත පදයේ අපිට ගැලපෙන කෙනාද ඉන්නේ නැහැ. ඍණ අගයක් තියෙන අනික දෙක මේ නියත පදයේ නෙමෙයි. ඊනම් මෙයා නොගැලපෙන නියත පදේ අපි එහා පැත්තට අරන් යනවා. ඊනම් x වර්ගය ධන 8x සමානයි ධන 2යි. මේ විදිහට ගෙනාවා. දැන් අපි නියත පදේ හොයාගන්නවා. මැද පදේ සංගුණකය 8යි. දෙකෙන් බෙදුවම 4යි. 4 වර්ග කරාට පස්සේ අපිට හම්බ වෙනවා 16යි. මම මෙතන ලියනවා අපි දෙපැත්තටම එකතු කරන්න ඕන. මම මෙතන ලියනවා සුපුරුදු විදිහට දෙපසටම ධන 16 බැගින්. එහෙනම්
මේක එකතු කරනවා x වර්ගය ධන 8x ධන 16 සමානයි 2 ධන 16යි. එතකොට මම මේක සමාන කොටස් මේක වෙන් කරනවා. x වර්ගය ධන 4x ධන 4x ධන 16 සමානයි මෙතන 16යි 2යි 18යි. මෙතන මම සාධක වලට වෙන් කර ගන්නවා x පොදුයි x ධන 4 ධන 4 පොදුයි x ධන 16ට හදරේව 4යි සමානයි 18යි x ධන 4යි වරහන් ඇතුලේ තිබ්බේ එළියේ තියෙනවා x ධන 4ක් සමානයි 18යි එහෙනම් x ධන 4 වර්ගය සමානයි 18යි එහෙනම් x ධන 4 සමානයි ධන හෝරින වර්ගමූල 18 විදිහට ගන්න. මෙන්න මෙතනදී අපිට ඕන වෙනවා අපේ 11 වසර පළවෙනි පාඩම තාත්වික සංඛ්‍යාවල තියෙන කරණ සහ අකිලකරණි අපි මේක වෙන් කර ගන්නවා. මම ගැටලුව මෙතනට ගන්නවා x ධන 4 සමානයි ධන හෝරින වර්ගමූල 18යි. මෙතන මූල 18 කියන එක අපිට වෙන් කර ගන්න පුළුවන් වර්ග පදයක් එක්ක 9 වරක් 2 කියලා. එහෙනම් x ධන 4 සමානයි ධන හෝරින 9 වැඩි කිරීම 2යි වර්ගමූලය ඇතුලේ 9 වර්ගමූලය 3 හින්දා x ධන 4 සමානයි ධන හෝරින 3යි මූල 2යි. දැන් අපි මූල 2 යටි ආදේශ කරගන්නවා. මූල 2 කියන්නේ අපිට හම් වෙනවා 1.41යි. එහෙනම් මම මේක ආදේශ කරගන්නවා x ධන 4 සමානයි ධන හෝරින 3 වැඩි කිරීම 1.41යි. මම මේක සුළු කරගෙන ඉන්නවා x ධන 4 සමානයි ධන හෝරින 3 වරක් 1 3යි 3 වරක් 4 12න් 2 එකක් ඉදිරි 3 වරක් 1 3 1යි 4යි 4.3යි 2යි. දැන් ධන හෝරින තියෙන හින්දා මම කොටස් දෙකකට ලියනවා x ධන 4 සමානයි ධන 4.23 හෝ x ධන 4 සමානයි ඍණ 4.23යි. එහෙනම් x සමානයි 4.23 ඍණ 4 හෝ x සමානයි ඍණ 4.23 ඍණ 4යි. මෙතනදී අඩු වෙනවා x සමානයි 0.23 හෝ මෙතන එකතු වෙනවා x සමානයි ඍණ 8.23. ඔන්න අපි ඊළඟ ගැටලුවත් අපි සුළු කරලා ඉවරයි. මෙතනින් අපිට ගැලපෙන නියත පදයක් නෙමෙයි මෙයා දීලා තිබුණේ. නොගැලපෙන පදේ අපි එහා පැත්තට අරන් ගියා. ඊට පස්සේ අපේ නියත පදේ අපි හොයලා දෙපැත්තටම එකතු කරගත්තා. මේ පැත්ත පූර්ණ වර්ගයක් කරගත්තා. අපිට ගැටලුව සුළු කරාම අවසානයේට මෙන්න මේ වගේ පිළිතුරක් හම්බුණා. අපි යමු මේ වර්ගයෙන් තව එක ගැටලුවකට. තව එක ගැටලුවක් මම සුළු කරලා පෙන්නනවා මේ වර්ග පූර්ණයේ කියන ක්‍රමයෙන්. ඒතර අපි බලමු මේ ගැටලුව කොහොමද සුළු කරගන්නේ කියලා. ඒතර මම ඊළඟට තෝරගන්නවා ගැටලුවක් පොඩක් වෙනස් ගැටලුවක්. මෙතන අපිට දීලා තියෙනවා x වාරයක් x ධන 8 x වරහන් x ධන 8 සමානයි 8යි කියලා. මේ ගැටලුවේ එතකොට අපි මෙතන මම වරහන් සුළු කරගන්නවා මුලින්ම. එතකොට x වර්ගය ධන 8x සමානයි 8යි. මෙතන අපිට එහා පැත්තට පදයක් දීලා තිනවා බිඳුවට සමාන කරලා නෙමෙයි තියෙන්නේ. අපි ඒක එහෙමම තියාගන්න. මොකද මෙතන තිබ්බත් ඒක නොගැලපෙන පදයක් නම් අපි සමාන ලකුණෙන් එහා පැත්තට ගෙනියනවා. කොහොමත් මේක නොගැලපෙන පදයක් නෙමෙයි. මෙතන 8 තියෙන්නේ. එතකොට 8 අපි නියත පදේ හොයාගත්තට පස්සේ අපිට 8ම හම්බ වෙන්නේ නැහැ. මෙතන තියෙන අපේම අපිට හම්බ වෙන්නේ මෙතන 4 තිබුණොත් විතරයි. 4 තිබුණොත් තමයි මෙතන අපිට 4ම හම්බ වෙන්නේ නියත පදයක් විදිහට. 8 තිබ්බම අපිට ඒක හම්බ වෙන්නේ නැහැ. මම මේක නියත පදේ හොයාගන්නවා. 8 තියෙන්නේ මැද පදේ සංගුණකය. 8 දෙකෙන් බෙදුවාම 4යි. 4 වර්ග කරාම 16යි. එහෙනම් මම මෙතනින් ලියනවා දෙපසටම 16 බැගින් කියලා. දෙපසටම ධන 16 බැගින්. ඊට පස්සේ මම මේක සුළු කරනවා. අපි දෙපැත්තටම එකතු කරගන්නවා. x වර්ගය ධන 8x ධන 16 සමානයි 8 එකතු කිරීම 16යි. එහෙනම් මෙතනදී සමාන කොටස් දෙකකට වෙන් කරනවා. x වර්ගය ධන 4x ධන 4x ධන 16 සමානයි මෙතන එකතු කරාට පස්සේ 24යි. ඊළඟ මෙතනින් x පොදුයි x ධන 4 ධන 4 පොදුයි x ධන 4යි සමානයි 24යි. මෙතන x ධන 4යි වරහන් ඇතුලේ එළියේ තියෙනවා x ධන 4ක් සමානයි 24යි. x ධන 4 වර්ගය සමානයි 24යි. එහෙනම් x ධන 4 සමානයි ධන හෝරින වර්ගමූල 24යි. මෙන්න මෙතනත් ඕගලන්ට තාත්වික සංඛ්‍යා කියන පාඩමේ වෙන් කරගන්න පුළුවන්. මේක x ධන 4 සමානයි ධන හෝරින වර්ගමූල 24යි. මේක වෙන් කරගන්න පුළුවන් අපිට 24 6 වරක් 4 විදිහට. එහෙනම් x ධන 4 සමානයි ධන හෝරින 4 වැඩි කිරීම 6යි.
මේ විදිහට මම ගන්නවා. එහෙනම් x ධන 4 සමානයි ධන හෝ ඍණ 2යි මූල 6 විදිහට මට හම්බ වෙනවා. අපි දන්නවා මූල 6 යගේ 2.44යි. එහෙනම් මෙතන මම ගන්නවා x ධන 4 සමානයි ධන හෝ ඍණ 2 වැඩි කිරීම මූල 6 යගේ 2.44 විදිහට. ඒතර ඔයාලට මෙතනදිත් පුළුවන් මේක දෙකෙන් වැඩි කරගන්න වැඩි කරලා ලියා ගන්න අපි අවස්ථා දෙකකදී දැන් හෝ ඍණ කියලා. එතන මෙතන ඍණ 4 අපි එහා පැත්තට අරන් යනවා. කලින් කියපු විදිහට සුළු කරලා මෙන්න මේ ගැටලුව අපිට අවසාන පිළිතුර ගන්න පුළුවන්. ඒතර අපි අද කතා කරා අපේ සමීකරණ කියන මාතෘකාවේ සමීකරණ වර්ග තුනක් තියෙනවා කියලා අපි දැනගත්ත සරල සමීකරණ, සමගාමී සමීකරණ සහ වර්ග සමීකරණ. අපි කතා කරන්නේ වර්ග සමීකරණ කියන මාතෘකාව. ඒතර අපි එතනින් දැනගත්තා මොකක්ද වර්ග සමීකරණයක් කියලා කියන්නේ සහ කොහොමද වර්ග සමීකරණයක් සුළු කරන්නේ කියලා. ඒතර අපි 10 වසර සුළු කිරීම ටික ඉගෙන ගත්තා. 11 වසරේදී අපි වර්ග පූර්ණය කියන සුළු කිරීම ඉගෙන ගත්තා. හරි. ඒතකොට ඔයාලට පුළුවන් දැන් ඕගොල්ලන්ගේ පාසලේ පෙළ පොතේ තියෙනවා අපේ සමීකරණ පාඩමේ තියෙන මෙන්න මේ විදිහට වර්ග පූර්ණයේ ක්‍රමයෙන් සුළු කරන් කියන ගැටලු ටික සුළු කරලා මේක තව පොඩක් ප්‍රගුණ කරගන්න. ඊට පස්සේ ඔයගොල්ලන්ට පුළුවන් පාස් පේපර්ස්වලදී සමහර ගණන් තියෙනවා අපිට වර්ග පූර්ණ ක්‍රමයෙන්. ඒ කියන්නේ සමීකරණේ දීලා හදන්න කියලා දීලා තියෙනවා නම් හදන්න පුළුවන්. එතකොට අපි අද ඉගෙන ගත්ත කරුණු ටික ඔය විදිහයි මම අදට මෙතනින් නවතිනවා. ඒතර අපි ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙනවා සූත්‍රයේ භාවිතයෙන් කොහොමද වර්ග සමීකරණයක් සුළු කරන්න කියන සහ අපිට රචනා ප්‍රශ්නයක් දීලා සමීකරණේ ගොඩනගාගෙන ඒ ආශ්‍රයෙන් සුළු කරලා පිළිතුරු ගන්න කොහොමද කියන එක. එහෙනම් මම හිතනවා ඔයගලන්ට මේකෙන් ලොකු දැනුමක් හම්බ වෙන්නේ නැති කියලා. එතකොට ඔයගලන්ට පුළුවන් මේ වීඩියෝ එකගේ යාළුවෝ අතර ෂෙයා කරන්න. මේ වර්ග පූර්ණේ පාඩම වෙන්නේ මේ විදිහට වර්ග සමීකරණ පාඩම මේ විදිහට කරගන්න පුළුවන් කියලා. එහෙනම් අපි අපේ ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙමු. බලන්න හැමෝටම සුබ දවසක්.